වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය චිත්‍රා කුමාරී පත්තප්පෙරුම. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඩාල වූයේ යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරුන් එහි කොන්ත්‍රාත් ලබාගෙන තිබූ නිසා බව අමාත්‍ය ජොන්ස්ටන් හෙළි කරයි. විද්වත් කමිටුවේ තීරණ අනුව අලිමිනිස් ගැටුමට නව විසඳුම්. කොවිඩ් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් පුළුල් කෙරේ. ගම සමග පිළිසඳර වැඩසටහනේ මාර්ග ව්‍යාපෘති කඩිනම් කිරීමට වෙනමම ඒකකයක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අත්හිටුවේ. ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 3700 ඉක්මවයි. දෛනික ආසාදිත සංඛ්‍යාව 4 ලක්ෂය පනී. බංග්ලාදේශයත් සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අඩාල වූයේ යහපාලන රජයේ සමයේ එහි කැබිනට් ඇමතිවරුන් කොන්ත්‍රාත් ලබා ගැනීම නිසා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. එම මාර්ගයේ ඉදිකිරීම කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාවයි. අමාත්‍යවරයා මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළේය. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් තිබුණත් රජය මැනවින් මුදල් කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය රජයට මෙවැනි අර්බුද කිසිවක් නොමැති වුවද මෙම මාර්ගයේ ඇතුළු කිසිදු ව්‍යාපෘතියක් නියමිත පරිදි අවසන් කර ගැනීමට නොහැකි වූ බව ඔහු කියයි. අලිමිනිස් ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. මෙම ගැටුම ක්‍රමිකව විකාශනය වී ඇත. එහි තීව්‍රතාවය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. මෙම ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක්ද පත් කෙරුණි. ඔවුන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ කරුණුද ප්‍රයෝජනයට ගනිමින් නව සැලසුම් ක්‍රියාත්මක කෙරේ. මෙම ගැටුම සඳහා ජනතාවගේ අනවබෝධය සහ නොසැලකිල්ලද හේතු වුණි. එබැවින් ජනතාව දැනුම්පත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. වනජීවී රක්ෂිත තුළ අලි වෙනුවෙන් ප්‍රශස්ත වාසස්ථාන ඇති කිරීමට ක්‍රියා කරන බව ඔහු තවදුරටත් පැවසුවේ ජාතික ගුවන් විදුලියේ කන්නාඩිය වැඩසටහනට එක්වෙමිනි. ඊට එක් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාණ ලියනගේ මහතා පැවසුවේ මෙම ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට සාධනීය පිළිතුරක් ලැබෙන සැලැස්මක් අවශ්‍ය බවයි. ඒ සඳහා කෙටිකාලීන දිගුකාලීන මධ්‍යකාලීන වැඩසටහන් සම්පාදනය විය යුතුය. අලිමිනිස් ගැටුම කළමනාකරණය කිරීමේදී සංනිවේදන ක්ෂේත්‍රයටද මහඟු කාර්යභාරයක් පැවරේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා සූදානම් බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අතර වසර ගණනාවක සිට වල්ලාලි පැමිණ තම වගාබිම් විනාශ කරන බව ගලෙන් බිඳුණු බැව මානම් කට්ටිය ගම්වාසීහු පවසති. මෙම ගම්මානයේ පවුල් 250ක් පමණ සිටිති. ඉන් පවුල් 100ක් පමණ තම නිවාස සඳහා විධිමත් ලියවිල්ලක් නොමැත. ඔවුනට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් ලබා දෙන කිසිදු වරප්‍රසාදයක් මේ නිසා හිමි නොවේ. ස්ථිර භෝග වගා කරන්න නම් ඔවුන්ට ලබා දෙන ඔප්පු ස්ථිර භෝග වගා කරන්නේ නම් ඔප්පු ලබා දෙන බව නිලධාරීන් පවසන්නේ යැයි එම ගම්මානයේ සිරිලතා මහත්මිය පැවසුවාය. එහෙත් ස්ථිර සහ ගොඩ භෝග දෙකම වල්ලාලි විනාශ කරන බව ඇය පෙන්වා දෙයි. මේ නිසා ඉඩමේ අයිතිය තවදුරටත් සීනියක් බව ඇය කියා සිටී. තමා
මෙම ගම්මානයේ වසර 35කට වැඩි කාලයක් ස්ථිරව පදිංචිව සිටින බව පවසන එච් රන්බණ්ඩා ගොවි මහතා ඔප්පුවක් ලැබීමට සුදුසුකමක් වන ස්ථිර භෝග තිබිය යුතුයයි නිගමනය වෙනස් කර දෙන මෙන් එල්ලා සිටී. සිට වූ සියලු ස්ථිර භෝග වල්ලාලි විනාශ කරන බව ඔහු කියයි. ජනතාවට මෙන්ම සතුන්ටද දැඩි හානියක් ගෙන දුන් රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීම පිළිබඳව මහා සංඝරත්නය හා පරිසර සංවිධාන රජයට ස්තුතිය පළ කරයි. මෙය ජනාධිපතිතුමාගත් එඩිතර තීන්දුවක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති. ගොවි ජනතාව කාබනික ගොවිතැනට යොමු කොට ජනතාව මෙන්ම ගොවි ජනතාවද රෝගාබාධවලින් බේරා ගැනීම කළ යුතු යැයි මහා සංඝරත්නය කියා සිටිති. කොවිඩ් වලට මුහුණ දීම සඳහා සියලුම රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට පියවරගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. තාවකාලික අතරමැදි රෝහල් ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. ආයුර්වේද රෝහල්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා සූදානම් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කීවේය. මෙම මධ්‍යස්ථාන වෙත යොමු කරන කොවිඩ් රෝගීන් සඳහා ආයුර්වේද ඖෂධ ලබා දීමට ක්‍රියා කෙරේ. කොවිඩ් තුන්වැනි රැල්ල පාලනය කිරීමට රජය සෑම පියවරක්ම ගෙන ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස් වීම අනුව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම්ය. ජනතාව ආරක්ෂා කරමින් ආර්ථිකයේද ක්‍රමවත්ව පවත්වා ගැනීම ආණ්ඩුව මුහුණ දී ඇති අභියෝගයයි. ගෝලීය වසංගත තත්ත්වයේ යටතේ සියලු රටවල් අසීරුතාවට පත්ව සිටිතේ. එවන් අවස්ථාවක රජයට පහර දී බලය ලබා ගැනීමට විපක්ෂය කරන පදනම් විරහිත ප්‍රකාශ ලැජ්ජා සහගත බව ඔහු පෙන්වා දෙයි. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ මහාමාර්ග අමාත්‍යාංශයට ලැබෙන ව්‍යාපෘති කඩිනම් කිරීම වෙනුවෙන් වෙනමම ඒකකයක් තම අමාත්‍යාංශය ස්ථාපිත කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා පවසයි. ගම සමග පිළිසඳරට සමගාමීව කිලෝමීටර් 2000ක මාර්ග අලුත් වැඩියා කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ඉන් කිලෝමීටර් 800ක වැඩ ආරම්භ කර තිබේ. එම ග්‍රාමීය මාර්ග ප්‍රමුඛතා පදනම යටතේ ප්‍රතිසංස්කරණය කරන බව ඒ මහතා කියයි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටයි. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. යලිත් ප්‍රවෘත්ති. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. ඒ අනුව ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු ජනතාවට විවෘත නොවන බව එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. එහෙත් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා අයදුම්පත් භාර ගැනීමට තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දින හා වේලාවන් වෙන් කරගත් සියලුම අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් එදිනම හෝ ඊට පසු සකස් කර තැපැල් මගින් යොමු කෙරේ. විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම වැනි හදිසි අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැඳුනුම්පත් අවශ්‍ය අයට දුරකථන ඇමතුම් මගින් දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකිය. එම අයදුම්කරුවන්ටද කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබේ. ප්‍රධාන කාර්යාලය දකුණ වයඹ නැගෙනහිර සහ උතුරු පළාත් කාර්යාලවලින් විමසීම් කළ හැකිය. කොරෝනා හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක හා මාස 6ක සහන කාලයක් ලබා දී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසයි. ඒ අනුව මාර්තු 31 වැනිදා අවසන් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක සහන කාලයක්ද අප්‍රේල් මාස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුල අවලංගු වන රියදුරු බලපත්‍ර සඳහා
මාස 6ක සහන කාලයක්ද ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිදන ආසන සහිත දුම්රිය මැදිරි යාපනය කොළඹ තැපැල් දුම්රියට එක් කර ඇතැයි යාපනය දුම්රිය ස්ථානාධිපති ආර් ප්‍රදීපන් මහතා පවසයි. ලබන 7 වැනිදා සිට මගින්ට එම පහසුකම් ලබාගත හැකිය. ඒ සඳහා කලින් ආසන වෙන් කර ගැනීමද කළ හැකිය. ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ ගිංගඟ හරහා ඉදිකර ඇති වක්වැල්ල පාලම තුළ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. නොසැලකිලිමත්ව බැහැර කරන කැලිකසල දැව කඳන් සහ උණ පඳුරු පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වී තිබුණි. දකුණු නාවික විධානයට අනුයුක්ත කෙමිදුම් අංගය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය සහ මැරීන් බලඝනය මෙම මෙහියුමට එක් විය. මිළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ලෝකයේ වැඩි රටවල් සංඛ්‍යාවක් මේ වන විට පාවිච්චියට ගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත්ය. චීනයේ මෙන්ම එම රටවල්ද ආසාදිතයන්ගේ විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබේ. එහි සාන්ද්‍රණය අති ප්‍රබල නොවුනත් රෝගීන් සුවවීම වේගවත් වී ඇත. ලතින් ඇමරිකාව, අප්‍රිකානු කලාපය, මැද පෙරදිග හා තවත් ආසියාතික රටවල් රැසක් එම එන්නත් පාවිච්චි කර තිබේ. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත මෙරට හදිසි භාවිතය වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. චීනයේ ප්‍රධානයක් ලෙස ලැබුණු ලක්ෂ 6ක එන්නත් තොගයක් ශ්‍රී ලංකාව සතුය. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබා දීම දැන් සිදු කෙරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික උපපොලිස් පරීක්ෂක හා ආධුනික කාන්තා උපපොලිස් තනතුරේ අවසන් සම්මුඛ පරීක්ෂණ කල්යයි. එම සම්මුඛ පරීක්ෂණ ලබන 4, 5, 6, 7 සහ 10 යන දිනයන්හි කුරුණෑගල හා පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. ලෝක ප්‍රවෘත්ති ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස තවත් ඉහළයයි. ඒ අනුව ගෙවුණු පැය 24දී 3689 දෙනෙකු මිය ගොස් ඇත. එමෙන්ම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 4 ලක්ෂය ඉක්ම වූ පළමු රට බවට ඉන්දියාව පත්ව ඇත. රට සෞඛ්‍ය අමාත්‍යවරයා අද පෙරවරුවේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී පවතින තත්ත්වය සමාලෝචනය කළේය. රෝගීන්ට ඇඳන් සහ අවශ්‍ය ඔක්සිජන් නොමැතිවීම නිසා රෝහල් පද්ධතිය බිඳ වැටී ඇත. ඔක්සිජන් නොමැතිවීම නිසා ඊයේ දිල්ලි රෝහලේදී 12 දෙනෙක් මිය ගියහ. ආන්ධ්‍රා ප්‍රදේශයෙන්ද එවැනි මරණ 16ක් වාර්තා වී ඇත. එරට අවුරුදු 18ත් 44ත් අතර සියලු දෙනාට එන්නත් ලබා දීම දැන් සිදුවේ. කොවිෂීල්ඩ් කොවැක්සින් එන්නත් මේ වන විට ලබා දෙන අතර රුසියාවේ ස්පුට්නික් එන්නතද ඉදිරි දිනවල ලබා දීම ආරම්භ වේ. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක මැතිවරණ වල ඡන්දය ගණන් කිරීම දැන් සිදුවේ. ලැබී ඇති පූර්ව වාර්තා අනුව වටහිර බෙන්ගාලය, ඇසෑම්, කේරළ ප්‍රාන්තවල බලය පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂය සතුවන බව පෙනී ගොස් තිබේ. තමිල්නාඩුවේ සහ පුඩිවේරි ප්‍රාන්තවල බලය විපක්ෂ කණ්ඩායම් සතුවනු ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රාන්ත සියල්ලන්ගේම ඡන්දය ගණන් කිරීම අද පෙරවරුවේ ආරම්භින. පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවේ. මොන්ගෝලියාවේ විශාල ප්‍රදේශයක් දැඩි සුළඟකින් හා දූවිලි කුණාටුවකින් වැසේ. මෙතෙක් කල් එරටට වැඩිපුර බලපෑවේ හිම කුණාටුය. දූවිලි හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ඇස්වලටද හානි සිදුවිය.
එමෙන්ම එරට කොකුළු ගොවිපළ රාශියක සිටි කොකුලන්ද දැඩි සුළං නිසා මිය ගොස් තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 45ක් ප්‍රාදේශීය රෝහල් 9ක් මූලික රෝහල් 4ක සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය සූදානම්ව සිටී. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. මිනුවන්ගොඩ රෝහලද දැන් කෝවිඩ් රෝහලක් බවට පත් කර ඇත. එහි පහසුකම් තවත් පුළුල් කෙරේ. ක්‍රීඩා පුවත්. බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවත් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි මේ වන විට ශ්‍රී ලංකාව සතුව තිබේ. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 437ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන බංග්ලාදේශ පිළ සිව්වැනි දිනයට අද තරගය නතර කරන විට කඩලු 5ක් දැවි ලකුණු 177ක් රැස් කරගෙන සිටියේය. රමේෂ් මෙන්ඩිස් කඩලු 3ක්ද ප්‍රවීන් ජයවික්‍රම කඩලු 2ක්ද බිඳහිලා ඇත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රොයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් අතර තරගය දැන් දිල්ලිහිදී පැවැත්වේ. මුලින් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සිය ඕවර 20 අවසානයේ කඩලු 3ක් දැවි ලකුණු 220ක් ලබා සිටියේය. ජෝස් බට්ලර් පන්දු 64ක් දී ලකුණු 124ක් රැස් කළේය. ඊට 6 පහර 8ක් සහ 4 පහර 11ක්ද ඇතුළත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. වසංගත තත්ත්වයක් පැවතියත් ආසියානු කලාපයේ වේගවත්ම ආර්ථික වර්ධනය දකුණු ආසියාවට හිමිවන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි. එහිදී ඉන්දියාවේ කාර්යභාරය විශාලය. දකුණු ආසියානු කලාපය තුළ 9.5ක ආර්ථික වර්ධනයක් මේ වසරේදී අපේක්ෂා කෙරේ. එහිදී ශ්‍රී ලංකාවේ වර්ධනය 4.1කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්මය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී පහළ ගොස් ඇත. 4.1 සිට 3.9 දක්වා උද්ධමනය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව කියයි. ආහාර කණ්ඩේ මිල ගණන්වල සිදු වූ මිල පහළ යාම මීට හේතුවයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇතිවීමට තාවකාලික තද සුළංද ඇතිවිය හැකිය. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන්දිය හැකි. ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමාප්තියට පෙරාතුව යලි සිරස්තල. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඩාල වූයේ යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරුන් එහි කොන්ත්‍රාට් ලබාගෙන තිබූ නිසා බව අමාත්‍ය ජොන්ස්ටන් හෙළි කරයි. විද්වත් කමිටුවේ තීරණ අනුව අලිමිනිස් ගැටුමට නව විසඳුම්. කොවිඩ් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් පුළුල් කෙරේ. ගම සමග පිළිසඳර වැඩසටහනේ මාර්ග ව්‍යාපෘති කඩිනම් කිරීමට වෙනමම ඒකකයක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අත්හිටුවේ. ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 3700 ඉක්මවයි. දෛනික ආසාදිත සංඛ්‍යාව 4 ලක්ෂය පනී. බංග්ලාදේශයත් සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට. ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.